හරි අයිබෝවන් දුල පුතාලා හැමෝටම හදිසියෙම මේ වීඩියෝ එක දාන්න අපි හිතුවේ ඇත්තටම මෙහෙම වීඩියෝ එකක් දාන්න අපි කලිනුත් ප්ලෑන් කරගෙන හිටියේ නමුත් මේ අවස්ථාවේදී වීඩියෝ එක දාන්න විශේෂ හේතුව උනේ ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට අද පැවැත්වුණා 2020 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සමගින් අද ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය අවසන් වුණා. ඊයේ දවසේ MCQ පේපර් එකත් අද දවසේ සෙකන්ඩ් පේපර් එකත් විදිහට 2020 අයියලක් කළා ඉතාම හොඳින් පේපර් එකට මුහුණ දීලා ජීව විද්‍යාව සඳහා ඉතාම හොඳ සාමාර්ථයකට යන්නට අවශ්‍ය සියලුම කරුණු කාරණා සම්පූර්ණ කරගෙන තියෙන වෙලාවේ ඒ දරුවන්ටත් ඒ වගේම 2021 සහ 2022 විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න දූල පුතාලටත් ආමන්ත්‍රණය කරන්න තමයි අපි මේ වීඩියෝ එක හරහා බලාපොරොත්තු වෙන්නේ. මම ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මේකෙදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි 2020 ප්‍රශ්න පත්‍රය පිළිබඳව පොඩි හැරී බැලීමක් නැත්නම් පොඩි නැවත මොකද උනේ කියන එක ගැන පේපර් එක සම්බන්ධයෙන් මොනවද සිද්ධ උනේ කියන එක ගැන පොඩි හැරී බැලීමක්. ඒ වගේම දැනට පවතින වාතාවරණයත් එක්ක 2021 සහ 2022 දූල පුතාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද මැනේජ් කරගන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කරමු. මුලින්ම අද ඊටාම ප්‍රීතිමත් දවසක් මටත් පෞද්ගලිකවම ගුරුවරයෙක් විදියට මටත් ඒ වගේම 2020 අපේ පන්තියට සහභාගී වෙච්ච දූල පුතාලටත් මොකද අපි අවුරුදු 2.5කටත් එහා කාලයක් පුරාවට වෙච්ච මහන්සියේ අග්‍ර ප්‍රතිඵලය අද අපිට ලබා ගන්නට හැකියාව ලැබුණා. අද දවසේ පැවැත්වුණ ප්‍රශ්න පත්‍රයත් එක්ක ඉතාම හොඳින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා බොහොම සතුටු සිතෙන් සිනාමුසු මුහුණින් ඉන්න වෙලාවේ ඒ ගැනත් යම් මතක් කිරීමක් කරන්න අවශ්‍යයි කියලා හිතුවා. පළවෙනියටම කියන්න ඕන මම මෙතෙන්දි මතක් කරන්නේ අපි කරපු දේවල් වලින් බොහොම පොඩි දේවල් ටිකක් සහ මේ පේපර් එක අද තිබුණ පේපර් එක සම්බන්ධව අපේ සාර්ථකත්වය පමණයි. නමුත් මේක අවුරුදු 2.5ක් පුරාවටම කරගෙන ආපු තියරි පන්තියක රිවිෂන් එකක ඒ වගේම පේපර් ක්ලාස් එකක අවසානයේ අපිට ලැබෙන ප්‍රතිඵලයක් බවත් මම කියන්න ඕන. පේපර් එක ගැන හැරිලා බලනවා නම් අපිට කියන්න තියෙන ඉතාම පහසු ප්‍රශ්න පත්‍රයක් සරලවම කියනවා නම් ඒ වගේම සමස්ත විෂය නිර්දේශයම හොඳින් මැන බලන ඒ වගේම බැලන්ස් පේපර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා අපි નિયમિત කාලයට පළවෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වාම ඒ කියන්නේ ජීව විද්‍යාව හැඳින්වීම පාඩමේ ඉඳලා ව්‍යවහාරික ජීව විද්‍යාව පාඩම දක්වාම සමස්ත විෂය නිර්දේශය COVID-19 ප්‍රශ්නය ඊට පස්සේ පාස්කු විරුද්ධ බෝම්බ ප්‍රහාරය ආදී විවිධ අභියෝග හමුවේ වුණත් අපි නිශ්චිත નિયમિત වේලාවට විෂය නිර්දේශය ආවරණය කරලා සම්පූර්ණ කරපු නිසා අද අපේ දරුවන් බොහොම සතුටු සිතෙන් විභාගයට මුහුණ දීලා අවිල්ලා තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණය තමයි අපි කිව්ව විදියටම අපි සාකච්ඡා කරලා තියෙන දත්ත සහ අපි සාකච්ඡා කරලා තියෙන CAT exam වල එහෙමත් නැත්නම් complete assessment test series එකේ අපි කතා කරලා තිබුණ විදියටම ඒ ප්‍රශ්නේම විදියටම ලැබීම ගැන පෞද්ගලිකව මමත් ඒ වගේම අපේ ඉගෙන ගනිපු දරුවනොත් ඊටාම සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අද පේපර් එකේ තිබුණ සියලුම ප්‍රශ්න රචනා ප්‍රශ්න විදියට ගත්තොත් සියලුම ප්‍රශ්න අපි CAT exam වලදී ලියලා සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න මට අවශ්‍ය නම් ඔබට අංක වශයෙන් කියන්න පුළුවන්. නමුත් අපේ පන්ති වලට සහභාගී වෙච්ච දරුවන් මේක හොඳටම දන්නවා. අපිත් එක මුලින් ඉඳලම එකතු වෙලා වැඩ කරපු දරුවෙක් නම් ඒ වගේම CAT exam series එක අංක 1 සිට අංක 25 දක්වා සියලුම CAT exam එක එකතු වුණ දරුවෙක් නම් ඔබ හොඳටම දන්නවා මේ හැම ප්‍රශ්නයක්ම අපි පන්තිය තුලදීම සාකච්ඡා කරපු ප්‍රශ්න බව. ඉතින් බොහොම ලේසි පේපර් එකක් සරලවම කියනවා නම් සහ ඒ වගේ මට පෞද්ගලිකව ලොකු සතුටක් තියෙනවා MCQ පේපර් එක ඉවර වෙච්ච දවසේ කියන්නේ ඊයේ දිනේ රාත්‍රියේදී අපි මේ ටිකත් බලාගෙන යන්න කියලා යම් නිශ්චිත දේවල් ටිකක් අපේ මේ YouTube channel එක හරහාත් ඒ වගේම අපේ වෙබ් අඩවිය හරහාත් ඔබට මතක් කරා මේ ටිකත් වඩා හොඳයි බලාගෙන යන්න කියලා. ඒකෙන් අපි අදහස් කරේ කියන්නේ MCQ පේපර් එකත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් පේපර් එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ගුරුවරයෙකුට අනුමාන කළ හැකි නැත්නම් නිමානය කළ හැකි දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා වඩා වැදගත් වෙන්නේ මොනවද කියන එක. ඉතින් එතෙන්දී සෛලීය ශ්වසනය ඒ වගේම ස්ත්‍රී ඔසප් චක්‍රය සහ එහි හෝමෝනමය යාමනය ඒ වගේම PCR කියන මාතෘකා තුනම අපි කියන්නේ සරලව කියනවා නම් අද ඔබ ලිවිය යුතු රචනා ප්‍රශ්න 4න්
නිශ්චිතවම රචනා ප්‍රශ්න දෙකමාරක් ඔබ ඊයේ රාත්‍රියේ පාඩම් කරලා ගියපු ප්‍රශ්න. ඉතින් බොහොම පහසුවෙන් සහ ඉතා උද්‍යෝගයකින් යුතුව මේ ප්‍රශ්න ටිකට ඔබ මුහුණ දුන්නා කියන එක අපි දන්නවා. ඒ වගේම ඔබ මතක් කරලා බැලුවොත් අපේ පන්තියේ හිටපු දරුවන්ට මතක ඇති මේ ශාක කෙරෙහි ආලෝකයේ බලපෑමත් ඒ වගේම උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමට ශාක හැඩගැසී ඇති ආකාරය කියන මේ අද පේපර් එකේ 6 වෙනි රචනා ප්‍රශ්නය ගත්තොත් ඊටාම මෑත කාලයේ කැට් එක්සෑම් එකකදී කැට් එක්සෑම් අංක 23 වගේ ඊටාම මෑත කාලයේ පේපර් එකකදී අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. ඇත්තටම මම දැන් ගෙදර ඇවිල්ලා චෙක් කරලා බලනකොට තමයි මමත් ඒක දැක්කේ අවසාන කැට් එක්සෑම් පහ තුල කැට් එක්සෑම් අංක 20 21 22 23 24 කියන පේපර්ස් ටිකත් ඒ වගේම ඔබට ගෙදරදී අධ්‍යයනය කරන්න කියලා අපිට වෙනම දුන්නා අපි ඔබට වෙනම ලබා දුන්නා කැට් එක්සෑම් අංක 25 පේපර් එක ගෙදරදී බලන්න කියලා මාකින් එකත් එක්ක ඒ පේපර්ස් ටික බැලුවනම් හොඳටම ප්‍රමාණවත් අද දීපු මේ රචනා ප්‍රශ්න ටික විභාග රචනා ප්‍රශ්න ටික ලියන්න. කැට් එක්සෑම් අංක 25 PCR වල භාවිතයේ විදියටම අපි ලිව්ව ඔබට මතක ඇති. කැට් එක්සෑම් අංක 23 අපි ශාකවලට ආලෝකයේ බලපෑමේ විදියටම ලිව්ව ඔබට මතක ඇති. ස්ත්‍රිය සබ්චක්‍රයේ සම්බන්ධ ප්‍රශ්න ඔබට මතක නම් මම පන්තිය තුලදී 3 වතාවක් ලියුවා මේක අනිවාර්යෙන් මේ අවුරුද්දේ විභාගයට අහනවාමයි කියලා. තියරි පන්තියේදී ප්‍රථම වතාවට මේක උගන්වනකොට ඔබට මතක ඇති මම දවස් දෙකක් මේ මාතෘකාව ඉගෙනුවා. එකම මාතෘකාව තියරි පන්තියේ මම දින දෙකක් ඉගෙනුවා. ඒකට හේතුව මම ඔබට කිව්වා මතක ඇති අනිවාර්යෙන් මේකෙන් රචනා ප්‍රශ්නයක් මේ අවුරුද්දේ අහනවාමයි. ඒක නිසා ඔබ අනිවාර්යෙන් මේක හොඳට මතක තියාගන්න ඕනේ කියලා පන්තිය තුලදිම පාඩම් කරවලා පන්තිය තුලදිම ප්‍රශ්නයට උත්තර ලියවලා කරපු ප්‍රශ්නය මම හිතන්නේ අනුමානී ඉතාම නිවැරදි වෙච්ච බව ඔබටම තේරෙන්න ඇති. ඉතාම උද්‍යෝගයෙන් ප්‍රශ්න වලට උත්තර දීපු බව දරුවන් කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මැසේජ් එකක් හරි දාලා නැත්නම් අපිට කමෙන්ට් එකක් හරි දාලා ඒ කෘතඥතාවය දක්වපු හැම දරුවෙක්ටම බොහොම ස්තුතියි. මම ගුරුවරයෙක් විදියට මහන්සි වුණා වගේම ඔබ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් විදියට වෙච්ච මහන්සියේ ප්‍රතිඵලයේ විදියට තමයි අද අපි මේ විදියට සතුටෙන් ඉන්නේ. ඒ වගේම තව කරුණු දෙකක් විශේෂයෙන්ම කියන්න ඕන ව්‍යවහාරික ජීව විද්‍යාව පාඩම සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් විෂය නිර්දේශයේ අවසාන ඒකකය සම්බන්ධයෙන් මම ඔබව නිශ්චිතව දැනුවත් කළා. ඒ පාඩමින් ප්‍රශ්න විභාගයට එන්නේ ඉතාම අවම ප්‍රමාණයක් උපරිමුණොත් එක MCQ එකක් එයි කියන තැනයි මම හිටියේ. නමුත් ඔබටම තේරෙන්නේ නැති MCQ පේපර් එකේ හෝ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ එකම ප්‍රශ්නයක්වත් ව්‍යවහාරික ජීව විද්‍යාව පාඩමෙන් ආවේ නැහැ. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රය තුල කෙටි සටහන් එක මාතෘකාවක් තිබුණා. ඒකත් 10 වෙනි ප්‍රශ්නයේ C කොටස ඇස්කොමයි කෝටාවල ප්‍රජනනය හෝ ඔබ කැමති නම් 3 වෙනි පාඩමෙන් තියෙන ඇස්කොමයි කෝටාවල ප්‍රජනනය තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇප්ලයිඩ් වලින් තිබුණ එකම කොටස ඩෙන්ගු වාහකයාගේ ජෛව විද්‍යාත්මක පාලනය. ඒ කියන්නේ සරලව කියනවා නම් 10 වෙනි පාඩම සම්බන්ධව කිසිදු දැනුමක් නැති ඒ පාඩම අල්ලලවත් නැති දරුවෙකුට උනත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු ලියන්න පුළුවන් විදියටයි මෙවර ප්‍රශ්න පත්‍රය සකස් වුණේ. මම ඔබට දිගින් දිගටම කිව්වා මම මේ පාඩම සම්පූර්ණ කරලා. ඒ කියන්නේ 10 වෙනි පාඩමත් අපි සම්පූර්ණ කළා. මොකද විශේෂයෙන්ම මතක තියාගන්න මේ අවුරුද්දේ අවශ්‍ය නොවුනාට ඉදිරි අවුරුද්දකදී ඔබට අවශ්‍ය විය හැකියි. ඒක නිසා ගුරුවරයෙක් විදියට මගේ යුතුයකම ඔබව ඉදිරි අවුරුද්දකදී විභාගයට උනත් සූදානම් කරන එක. ඒක නිසා අපි 10 වෙනි පාඩමත් හරියටම කරලා තියෙනවා. නමුත් මම ඔබට නිශ්චිතව කිව්වා මෙවර විභාගයට මෙම අවුරුද්දේ විභාගයට මේ පාඩම බලපාන්නේ නැති බව. ඒ කිව්වා වගේම ප්‍රශ්න පත්‍රයේ ලකුණු වෙනවීමක් ඒ සඳහා වෙන්නේ නැහැ. ඉතින් ඔබ ඒකෙන් තේරුම් ගන්න ඕන කාරණය තමයි විෂය නිර්දේශය දැන සිටි පමණින් ගුරුවරයෙක් හොඳ ගුරුවරයෙක් වෙන්නේ නැහැ. හොඳ ගුරුවරයෙක් ඇති වෙන්නේ නැත්නම් හොඳ ගුරුවරයෙක් බිහි වෙන්නේ හොඳ ගුරුවරයෙක්ගේ තියෙන ලක්ෂණය තමයි ඔබව විභාගයට එම අවුරුද්දේ විභාගයේදී ඔබට ලැබිය යුතු ප්‍රශ්න සඳහා ඔබව සූදානම් කරන එක මම හිතනවා මේ රාජකාරිය මම අකුරටම ඉටු කරා කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ විෂය නිර්දේශයේ තිබුණ සමහර කොටස් සංශෝධනය වුණාය කියලා ඔබව නොමග යවපු එහෙම තැන් තිබුණා නම් ඒවටත් මම හිතන්නේ මේ ප්‍රශ්න පත්‍රය හරහා ඊටාම හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා. ප්‍රශ්න පත්‍රය හරහා විතරක් නෙමෙයි මතක තියාගන්න. තව නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත මාකින් ස්කීම් එක හරහා මේ පේපර් එකේ මාකින් ස්කීම් එක හරහා ඒ පිළිබඳව ඔබට නිවැරදි නිශ්චිත පිළිතුරක් ලැබේ. සරලවම කියනවා නම් 2020 කණ්ඩායම සඳහා මට කියන්න තියෙන්නේ මම පන්ති ඉවර වෙන දවසේදීත් ඔබට මේ කතාව කිව්වා. මගේ ජීවිතේ මම වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. මේ 2020 උසස් පෙළ කණ්ඩායම සඳහා ඔබව විභාගයට සූදානම් කිරීම වෙනුවෙන් මම ජීවිතේ වෙන කිසිදු කාර්යයක් සඳහා ඒ තරම් පරිශ්‍රමයක් දරලා නැහැ. ඉතින් අද දවසේ අද ඔක්තෝබර් 13 වෙනිදා 2020 ඔක්තෝබර් 13 වෙනිදා ජීව විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අවසන් වෙච්ච දවසේ ගුරුවරයෙක් විදියට හදවතින්ම සතුටු වෙනවා අපි කරපු කාර්යභාරයේ අවසානයේ
දරුවන්ට ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් වුණා කියන දේත් එක්කම. එතෙන්දි මම අදහස් කරන්නේ විශේෂයෙන්ම ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක නම් CAT exam 25ක් තියලා හැමදාම මේ CAT exam වල විශිෂ්ටයන් අපි ඇගයුවා. නමුත් අද දවසේ විශේෂත්වය අද දවසේ මම වැඩිපුරම සතුටු වෙන කාරණය තමයි ඒ CAT exam වලදී ඉහළම ලකුණු ගනිපු ළමයි අද බොහොම සතුටෙන් තමන්ගේ පේපර් එක ඉවර කරලා එළියට එනවා වගේම මධ්‍යම මට්ටමේ හිටපු දරුවාටත් ඒ කියන්නේ CAT exam එකකදී ඉතාම ඉහළ ලකුණකට නොගියත් නමුත් මධ්‍යම මට්ටමේ හිටපු දරුවාටත් අද සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මේ අපි කරපු කාර්යභාරයත් එක්ක සහ අපි අනුමාන කරපු දේවල් එක්ක විභාගයට ඉතාම හොඳින් සහභාගී වෙලා ඒ වගේම හොඳින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අවස්ථාව ලැබුණ නිසා. ඒ නිසා එක දරුවෙක් හෝ දෙන්නෙක් වෙනුවෙන් නෙමෙයි සමස්ත පන්තියට සහභාගී වෙන හැම දරුවෙක්ම වෙනුවෙන් අපි කරපු කාර්යභාරය අවසානයේදී ස්වභාව ධර්මයේ විසින්ම ඊට සාධාරණ ඉටු කරාය කියන සතුට ගුරුවරයෙක් විදියට මගේ හිතේ තියෙනවා. ඉතින් 2020 දරුවන්ට කියන්න තියෙන්නේ ජීවිද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඉතා හොඳින් මුහුණ දුන්නා වගේම මම මේ කතා කරන්නේ අපේ පන්තියට සහභාගී වෙන දරුවන්ට වගේම අපේ YouTube channel එක හරහා සහ වෙබ් අඩවිය හරහා ඊයේත් මම හිතන්නේ ශ්‍රී ලංකාව පුරාම විහිදී සිටින දහස් සංඛ්‍යාත දරුවන් විශාල සංඛ්‍යාවක් මේ අනුමාන ප්‍රශ්න පවා ලබා ගත්තා. දුල පුතාලා හැමෝටම මට පොදුවේ කියන්න තියෙන කාරණය තමයි ජීවවිද්‍යාව සඳහා ඔබ ඊටාම හොඳින් මුහුණ දුන්නා වගේම භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයන් දෙකත් ඊටාම කල්පනාකාරීව සහ පරිස්සමෙන් ඔබ දන්න දැනුම හොඳින් හසුරවලා මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කළා හොඳින්ම කරන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය උපරිමයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිසිදු ගැටලුවකින් තොරව එම විෂයන්ොත් හොඳින්ම සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න වෛද්‍ය පීඨයට ඇතුල් වෙන අවස්ථාව ලබා ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2021 සහ 2022 උසස් පෙළ කණ්ඩායම් වල දූල පුතාලටත් විශේෂ නිවේදනයක් තියෙනවා මේකත් එක්කම කියන්න. දැනට උද්ගත වෙලා තියෙන රටේ දැනට තියෙන තත්ත්වයක් එක්ක පන්ති පැවැත්වීම සඳහා රජයෙන් තහනමක් පවතින නිසා අපිට සාමාන්‍ය විදියට පන්ති පවත්වන්න නොහැකියාවක් තියෙනවා. නමුත් අපි දන්නේ 2021 විභාගය 2022 විභාගය තව ඉදිරියට පවත්වන විභාග කල්යාමක් පිළිබඳව අපි කිසිසේත්ම දැනුවත් නැහැ. ඒක නිසා අපි මේ මොහොතේ කරන්න ඕන විභාගය එම නිශ්චිත දිනවලදී 2021 විභාගය 2021 අගෝස්තු මාසයේදීත් ඒ වගේම 2022 දරුවන් සඳහා 2022 අගෝස්තු මාසයේදීත් විභාගය පැවැත්වෙනවා කියන තැන ඉඳලා වැඩ කරන්න අවශ්‍යයි. මම දිගින් දිගටම කිව්වා වගේ මේ කොරෝනා අර්බුදය නිසා වැඩිපුරම අගතියට ලක් වෙන්නේ එහෙමත් නැත්නම් වැඩිපුරම අසාධාරණයට ලක් වෙන්නේ 2021 දරුවන් කණ්ඩායම ඒ වගේම 2022 දරුවන් කණ්ඩායම. මොකද 20 අයිය ලක්කලට සහනයක් ලැබුණට මාස කිහිපයක සහනයක් ලැබුණට ඔබටම අවස්ථාව නොලැබී යා හැකි. ඒක නිසා දැන් ගුරුවරයෙක් විදියට මමත් 2020 කණ්ඩායම වෙනුවෙන් කළ යුතු යුතුකම ඉෂ්ට කරා කියන මානසිකත්වයේ ඉන්නේ. ඒක නිසා මම ඒ වගකීමෙන් මිදිලා දැන් ඔබ වෙනුවෙන් උපරිම කාලය යොදවන්න සූදානම්. ඒක නිසා අපිට පන්ති පටන් ගන්නකම් කියලා බලාගෙන ඉන්න බෑ. අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒක නිසා ඔන්ලයින් ඉගෙනීමේ ක්‍රමයක් හරහා විශේෂයෙන්ම අපේ මේ YouTube නාලිකාව හරහා පාඩම් මාලාවක් ඔබ වෙතට ගෙන එන්නට අපි සූදානම්. පන්ති පටන් ගත හැකි දිනය පිළිබඳව නිශ්චිතව අපි දැනුවත් වීමක් තවම වෙලා නැති නිසා අපි ඊටම නොබෝ දිනකින් දින කිහිපයක් ඇතුළත මේ පාඩම් මාලාව ඔබ වෙතට ගෙන එන්නට අදහස් කරනවා. ඒ වගේම මතක තියාගන්න සෑම දරුවෙකුටම සාධාරණයක් ඉටු වෙන පරිදි ඒ කියන්නේ අපේ පන්තියට සහභාගී වෙන සියලුම දරුවන්ටත් ඒ වගේම අපේ පන්තියට සහභාගී වෙන්නේ නැති දරුවෙකුට වුණත් අපි පන්ති පවත්වන නගර හතරේ කියන්නේ නුගේගොඩ ගාල්ල මාතර තංගල්ල කියන නගර හතරේ ඉන්න සියලුම දරුවන්ටත් ඒ වගේම අපේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්න ඕනෑම දරුවෙකුටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන විදියට අපි මේ පාඩම් මාලාව සැලසුම් කරලා ළඟදීම මේ YouTube නාලිකාව හරහා ඔබ වෙතට ගෙන එනවා. ඒක නිසා මේ මුදල් අය කිරීමකින් තොරවම ඔබට ජීවිද්‍යා විෂය නිර්දේශයේ වැදගත් මාතෘකාවක් අපි ළඟදීම ආවරණය කිරීම ආරම්භ කරනවා. ඒක නිසා අපේ YouTube නාලිකාවත් එක්ක මේ channel එකත් එක්ක රැඳී ඉන්න නොබෝ දිනකින් 2020 අයිය ලක් කළා වගේම අද වගේ දවසක ලබන අවුරුද්දේ ඒ කියන්නේ විභාගයේ ඉවර වෙලා බයෝ පේපර් එක ඉවර වෙන දවසේ අද වගේම සතුටෙන් ඉන්න පුළුවන් තත්ත්වය අපි හදාගමු වැඩ කරමු. ඒක නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න
ඒ වගේම අපේ පන්තියට සහභාගී වෙන දරුවන්ට තව විශේෂ මතක් කිරීමක් තියෙනවා 2021 දරුවන්ට ඔයගොල්ලන්ට පැවැත්වීමට නියමිතව තිබුණ CAT exam එක අපිට අද තමයි තියන්න තිබුණේ. දිනේ විදියට ගත්තොත් ඔක්තෝබර් 13 වෙනිදා තමයි අපි ප්ලෑන් කරලා තිබුණේ. සියලුම නගරවල එකම දවසේ එකම වෙලාවට මේ පේපර් එක ලියලා විශිෂ්ටයන් ටික තෝරගන්න. නමුත් අවසනාවකට කොරෝනා තත්ත්වයත් එක්ක අපිට ඒ අවස්ථාව ගිලිහිලා ගියා. නමුත් පන්ති පටන් ගන්නා පළමු අවස්ථාවේදීම අපි හිතමු පන්ති පටන් අරගෙන එක සතියක් පන්ති කරලා ඊළඟ සතියේ දෙවෙනි සතිය වෙනකොට අපි CAT exam එක කරනවා. ඒක නිසා ඔබ ලෑස්ති වෙලා ඉන්න අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න. මෙතෙක් අපි සාකච්ඡා කරලා තියෙන සියලුම කරුණු සාකච්ඡා කරලා තියෙන දේවල් ටික සම්පූර්ණ කරලා තියාගන්න. ප්‍රවේණීය පාඩමත් ඇතුළත්ව මතක තියාගන්න. ඒකත් CAT exam එක සඳහා අවශ්‍යයි. ඒක නිසා මේ අපි කතා කරමු මොන පාඩමද කොහොමද අපි ඔන්ලයින් කරන්න කියන දේ සම්බන්ධව මම ඔබව දැනුවත් කරන්නම් තව වීඩියෝවකින්. එහෙනම් අපේ channel එකත් එක්ක රැඳී ඉන්න ඒ පාඩම් මාලාව ලබා ගන්න 2020 අයිය ලක්කලා වගේම ඊටාම සතුටෙන් විභාගය සඳහා මුහුණ දෙන්න ලබන අවුරුද්දේදී යන්න අපි දැන් ඉඳලා වැඩ කරමු. එහෙමනම් දුල පුතාලා හැමෝටම වාසනාවන්ත සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩ කරන්න වැඩ කළා මහන්සි වෙලා අපි අර යා යුතු තැන අපේ ඉලක්කය වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.